අයිබෝවන් දුවේ පුතේ ආශ්වාසයට වාතය වගේම ජීවත් වීමට අධ්‍යාපනය අවශ්‍යයි. එහෙනම් ඒ අත්‍යවශ්‍ය අධ්‍යාපනයත් රැගෙන ඔන්න අපි අදත් ආවා ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව තුලින් අපේ 6 ශ්‍රේණියේ දූල පුතාලා හොයාගෙන. දැන් අපේ 6 ශ්‍රේණියේ දූල පුතාලා දන්නවා අපි අද කතා කරන්න හදන්නේ අපේ ගණිතයේ විෂය සම්බන්ධවයි. ගණිතයේ විෂය පුතේ අපි 3 වෙනි වාරයට අදාළ පළවෙනි පාඩම 3 වෙනි වාරයට අදාළ පළවෙනි පාඩම. දැන් අපි දන්නවා දූල පුතාලා පෙළ පොත් එහෙම අරගෙන අභ්‍යාස පොත් අරගෙන අපේ පාඩමට ලෑස්ති වෙලා ඇතිනේ නේද? පුතේ පෙළ පොතේ නම් පිටු අංක 86 18 වන පාඩම. 18 වෙනි පාඩම විජීය සංකේත. අපි කතා කරන්නේ විජීය සංකේත පාඩම. මොනවාද පුතේ මේ විජීය සංකේත කියලා කියන්නේ? අපිට මීට කලින් නම් අහලා පුරුදු නිතර හුරු පුරුදු වචන දෙකක් නෙමෙයි නේද විජීය සංකේත කියන්නේ? අපි බලමුකෝ මොකද්ද මේ පාඩමේ අන්තර්ගතය කියලා. හොඳට බලන්න මේ රූප රාමු දිහා. අපිට එදිනෙදා ජීවිතයේදී නේද මගතොට යද්දි එතකොට ආයතනයකට යද්දි මේ සියලුම තැන්වලදී නිතර දකින්න තියෙන සංකේත කීපයක් නේද මේ තියෙන්නේ. අපි එකින් එක බලමු මේ මොනවාද කියලා. පළවෙනි එක බලන්නකෝ. මේක මාර්ග සංඥාවක් නේද? මගේ පුතාලා කලින් ඉගෙනගෙන තියෙනවා. මේකෙන් කියවෙනවා පුතේ පාසලක් ඉදිරියෙන් කියලා නේද? රියදුරන්ට දැනුම් දෙනවා පාසලක් ඉදිරියෙන් තියෙනවා කියලා නේද? දෙවැනි එක බලමු. අපිට ගොඩාක් සමීපයි මේ මොනවාද තියෙන්නේ? ආලෝක සංඥා නේද? ආලෝක සංඥා තමයි මේ තියෙන්නේ. එතකොට පුතේ ආලෝක සංඥාවලට අනුව රියදුරන් පදිකයන් මේ සියලුම දෙනා මොකද වෙන්නේ? ඒ අනුව ක්‍රියාත්මක වෙනවා නේද? අපි ඒ අනුව පිළිපදිනවා. පුතාලා බලන්න තුන්වෙනි රූප සටහන. මොකද්ද මේ නලාවක් එහෙම ඇඳලා තියෙන්නේ නේද? නලා ශබ්ද කිරීම තහනම් කියන එක රියදුරන්ට දැනුම් දෙනවා නේද? එතකොට මේක ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් පුතේ උසාවි සංකීර්ණයක් අසල එහෙම නැත්නම් රෝහලක් අසල වගේ නේද? නලා ශබ්ද කිරීම තහනම් කියන එක මේ සංකේතෙන් රියදුරන්ට දැනුම් දෙනවා. හතරවෙනි එක බලමු අපි. හතරවෙනි එකෙන් තියෙන්නේ පදික මාරුව ඉදිරියෙන්. එහෙනම් මොකද්ද රියදුරු කරන්න ඕන නේද? වාහනේ වේගය අඩාල කරලා පදික මාරුව ඉදිරියෙන් නේද? පදිකය මාරු වෙන්න පුළුවන්. එහෙනම් වාහනේ වේගය අඩාල කරලා සැලකිල්ලෙන් ධාවනය වෙන්න ඕන කියන එක අපිට සංකේතවත් කරනවා. අපි බලමු මේ පස්වෙනි රූප සටහන. පස්වෙනි එක මොකද්ද? වහා ගිනි ඇවිලෙන සුළුයි කියනවා නේද? ගොඩක් වෙලාවට ඉන්ධන පිරවුම් හල්වල එතකොට ගිනි ගන්න සුළු ස්ථානවල අපිට මේ සංකේතය දකින්න පුළුවන්. අපි එතකොට දන්නවා මෙතනින් අපි ආරක්ෂා වෙන්න ඕන නේද? ගිනි ඇවිලෙන සුළු දේවල් මෙතන තියන්න හොඳ නෑ කියන එක අපිට sannivedanaya වෙනවා. අපි බලමු පුතේ 6 වෙනි රූප සටහන. ජංගම දුරකථනයක් එහෙම ඇඳලා තියෙන්නේ නේද? එහෙනම් මේකෙන් කියන්නේ ජංගම දුරකථන භාවිතයේ තහනම් කියලා. පුස්තකාලයක එතකොට උසාවියක අධ්‍යාපනික ආයතනයකට වගේ යනකොට මේ සංකේතය අනිවාර්යයෙන්ම අපිට දකින්න තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන ජංගම දුරකථන මෙතනදී භාවිතය තහනම් කියලා. 7 වෙනි එක අපිට කොහෙදද දකින්න තියෙන්නේ? 7 වෙනි එක දකිනවා පුතේ විෂ රසායනික ද්‍රව්‍ය ගබඩා කරලා තියෙනවා නම් ඇසුරුම් වල නේද? ඊට පස්සේ පොහොර ඇසුරුම් වල ඒ කියන්නේ ආහාරයට ගන්න හොඳ නෑ, භාවිතයට ගැනීමේදී පරිස්සම් වෙන්න ඕන කියන දේ අපිට දැනුම් දෙනවා. 8 වෙනි සංකේතයෙන් අපිට කියනවා කුණු දැමීම තහනම් කියලා නේද? කොහේ හරි ස්ථානයක කුණු දමන්න එපා නම් අපිට මෙන්න මේ සංකේතය දාලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙතන කුණු දාන්න හොඳ නැහැ කියලා. පුතේ මේ තියෙන්නේ අපිට එදිනෙදා හම්බෙන සංකේත. එතකොට ඇයි අපිට මේ සංකේත අපිට පුළුවන් මේක වචනෙන් කියන්න? ඇයි අපි වචනෙන් කියන්නේ නැත්තේ? පුතේ sannivedanayට හරිම පහසුයි. වචනකින් හරි වචන කීපකින් හරි කියලා තියෙන ප්‍රකාශනයක් කෙටි කරලා එක රූප රාමුවකින් තිබ්බට පස්සේ ඕනම කෙනෙක්ට ඒක sannivedanaya කරගන්න පහසුයි. අකුරු බැරි කෙනෙක් හිටියා කියමු දරුවෝ. ඊට පස්සේ අපේ භාෂාව නොදන්න කෙනෙක් හිටියා කියමු. ඒ කෙනාට උනත් මොනවා කාර්යය කරගන්න ගියත් මේ සංකේත භාවිතා කරලා තිබ්බොත් ඒක හරිම පහසුයි නේද? එතකොට පුතේ අපි භාෂාවක් ගමු.
අපි භාෂාවක් ගමු කියන්නේ අපි සිංහල භාෂාව ගමු, අපි දෙමළ භාෂාව ගමු, අපි ඉංග්‍රීසි භාෂාව නේද? මේ ඕනම භාෂාවක පුතේ අක්ෂර එහෙම නැත්නම් අකුරු නේද? මේ අකුරු කියන්නේ සංකේත. පුතේ අපේ ගණිතයත් භාෂාවක් වගේ නේද? එතකොට ගණිතයේදී මොනවාද අපිට හම්බෙන සංකේත? ඔන්න දැන් අපි කතා කරනවා ගණිතයේදී අපිට හම්බෙන සංකේත ගැන. බලන්න මේ 4 දෙනාම අඳුරනවද කියලා? ඔව් අපි හොඳටම දන්නවා නේද කවුද මේ ඉන්නේ? අපේ එකතු කිරීමේ ලකුණ තියෙනවා. ඊට පස්සේ අපිට අඩු කිරීමේ ලකුණ තියෙනවා. ගුණ කිරීමේ ලකුණ තියෙනවා. බෙදීමේ ලකුණ තියෙනවා නේද? මෙන්න මේ ලකුණ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන අයට අපි කියන වචනයක් මොකක්ද අපි කියන්නේ? මේගොල්ලෝ හඳුන්වනවා අපි ගණිත කර්ම කියලා නේද? එතකොට එකතු කිරීම කියන ගණිත කර්මයේ නිරූපණයට පුතේ අපි එකතු කිරීම කියන මේ සංකේතය භාවිතා කරනවා. එතකොට අපිට අඩු කිරීමේ ගණිත කර්මය නිරූපණය කරන්න අපි අඩු කිරීමට අදාළ සංකේතය භාවිතා කරනවා නේද? ගුණ කිරීම බෙදීමත් එහෙමයි. ගුණ කිරීමට අදාළ ගණිත කර්මයට ගුණ කිරීමේ ලකුණ, බෙදීමට අදාළ ගණිත කර්මය අවශ්‍ය වෙලාවට බෙදීම කියන සංකේතය. එතකොට එහෙනම් ගණිත කර්ම නිරූපණයට යොදා ගන්නවා සංකේත. මෙන්න මේ අපි දැන් මෙච්චර කල් පාවිච්චි කරපු මේ ලකුණු එහෙනම් සංකේත වෙනවා. මේ ලකුණත් අපිට මතකයි නේද? මේක අපිට හොඳටම හුරුයි නේද? මේ කවුද? සමාන ලකුණ නේද? යම් කිසි දෙයක් තවත් දෙයකට සමානයි කියලා කියන්න ඕන උනාට පස්සේ අපි මේ සමාන ලකුණ භාවිතා කරනවා. මේ දෙන්නම අඳුරනවද බලන්නකෝ. ඔයාලට මතකයිද අපි සංඛ්‍යා රේඛාව පාඩමේදී ඉගෙන ගත්තා අසමානතා ලකුණු නේද? සංඛ්‍යා රේඛාව පාඩමේදී අපි ඉගෙන ගත්තා මෙන්න මේ අසමානතා ලකුණු සංසන්දනයේදී නේද? තව කෙනෙක් මෙන්න මෙයාට වඩා විශාලයි, එහෙම නැත්නම් මෙයා මෙයාට වඩා කුඩායි කියලා අපිට පෙන්වන්න ඕන නම් අපි මේ අසමානතා ලකුණු භාවිතා කරනවා. එතකොට පුතේ මේවත් අපි ගණිතයේදී යොදා ගන්නා සංකේත තමයි. තව මොනවාද අපිට ගණිතයේදී උමනා වෙන සංකේත? මේ කවුද බලන්නකෝ මේ ඉන්නේ. බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියන අපේ ඉලක්කම් නේද? අපි මේවට කියනවා මොන ඉලක්කම් කියලාද? අපි කියනවා මේ තියෙන්නේ අපේ හින්දු අරාබි ඉලක්කම් කියලා. එතකොට බිංදුවේ සිට 9 තෙක් තියෙන ඉලක්කම් වලට අපි කියනවා හින්දු අරාබි ඉලක්කම් කියලා පුතේ. එතකොට මේ හින්දු අරාබි ඉලක්කම් ගණිතයේදී සංකේත නේද? සංකේත වෙනවා. දැන් අපිට බිංදුව ලියන්න ඕන. අපිට බිංදුව ලියන්න ඕන වුණාම අපි බිංදුව කියන එක වචනෙන් ලියන්නේ නැතුව බිංදුව කියන සංකේතය භාවිතා කරනවා. අපිට 4 නිරූපණය කරන්න ඕන කියමු. එතකොට අපි 4 කියන එකට 4ට අදාළ සංකේතය භාවිතා කරනවා. 9 නිරූපණය කරන්න ඕන වුණොත් 9 කියන සංකේතය අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට පුතේ මේ තියෙන හින්දු අරාබි ඉලක්කම් වලින් අපිට සංඛ්‍යා ලියන්න පුළුවන් නේද? ඕනම තරමක්. මේ ඉලක්කම් භාවිතා කරලා අපිට ඕන තරම් සංඛ්‍යා ලියන්න පුළුවන්. අපි බලමු අපි එදිනෙදා ලියන සංඛ්‍යා කීපයක්. ඔන්න උදාහරණයක් විදිහට මම මුලින්ම කියනවා 12. කොහොමද අපි 12 නිරූපණය කරන්නේ? 1 කියන සංකේතයයි 2 කියන සංකේතයයි ලියලා අපි ඒක 12 කියන එක ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ 12 කියලා අපි sannivedanaya කරනවා නේද? මේක බලමු. අපිට 30 ලියන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? 3 කියන සංකේතය, බිංදුව කියන සංකේතය ලියලා 30 කියන දේ නිරූපණය කරනවා. ඊළඟ එක 1 2 8 කියන සංකේතය යොදාගෙන අපිට ලියන්න පුළුවන් 128 කියන සංඛ්‍යාව. ඊළඟ එක බලමු. මම ඔන්න ඉලක්කම් 4ක එකක් ගත්තා. 7469. 7469 නිරූපණය කරන්න ඕන නම් අපි මොකද කියන්නේ? 7 කියන සංකේතය, 4 කියන සංකේතය, 6 කියන සංකේතය, 9 කියන සංකේතය යොදාගෙන අපි 7469 කියන සංඛ්‍යාව නිරූපණය කරනවා. ඔන්න පුතේ අපිට ගණිතයේදී භාවිතා වෙන සංකේත විදියට අපි ගණිත කර්ම ගැන කතා කරා. සමාන ලකුණ, අසමාන ලකුණ, ඊට පස්සේ හින්දු අරාබි ඉලක්කම්. දැන් පුතේ ගණිතය ගත්තම සංකේත කියන්නේ මෙච්චරක් නෙමෙයි නේද? සංකේත රාශියක් තියෙනවා. නමුත් මං අද කතා කරේ අපේ 6 වසරේ දූල පුතාලටනේ. ඉතින් 6 වසරේ දූල පුතාලට නිතර මුණ ගැහෙන අපිට නිතර ගනුදෙනු කරන්න වෙන්නේ ගණිත කර්ම ඒ වගේම මේ ඉලක්කම් එක්කනේ.
දැන් ඔන්න ගණිතයේදී භාවිත කරන සංකේත භාවිත කොට අපිට ගණිතමය සම්බන්ධතා ලියන්න පුළුවන්. අපි දැනටමත් මේ ගණිතමය සම්බන්ධතා ලියනවා පුතේ. අපි බලමුකෝ මොනවාද මේ ගණිතමය සම්බන්ධතා කියලා. අපි බලමු උදාහරණයක් අරගෙන. ඔන්න මම පළවෙනි උදාහරණේ ගන්නවා. මට ලියන්න ඕන 5ට 8ක් එකතු කිරීම. 5ට 8ක් එකතු කිරීම කියන එක මම ගණිතමය සංකේත භාවිතා කරලා ලියනවා. කොහොමද මම ලියන්නේ? මම මුලින්ම ලියනවා 5 කියන සංඛ්‍යාව. මම 5 කියන සංඛ්‍යාව ලියනවා එකතු කරන්නනේ ඕනි පුතේ. එහෙනම් ඔන්න එකතු කිරීම කියන සංකේතය භාවිතා කරනවා නේද? අපි කලින් කතා කරේ ගණිත කර්මවලදී අපිට එකතු කිරීමේ සංකේතය 5 එකතු කිරීම එහෙනම් කීයක්ද නේද? 8 කියන සංකේතය අපිට ඊළඟට ලියන්න පුළුවන් නේද? අපි බලමු තව උදාහරණයක්. 10 බෙදීම 2. 10 බෙදීම 2. එහෙනම් කොහොමද අපි 10 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් කිව්වනේ 1 සහ බිංදුව කියන සංකේත භාවිතා කරලා නේද? ඔන්න අපි ලියනවා 10 කියන සංඛ්‍යාව. 10 බෙදීම නේද? ගණිත කර්මවලදී අපි කතා කරා බෙදීම කියන සංකේතේ. නම් බෙදීම කියන සංකේතයේ බෙදීමට අදාළ ලකුණ අපි මෙතනදී යොදා ගන්නවා. එහෙනම් බෙදීම 2 කියන සංකේතය ඊළඟට අපි භාවිතා කරනවා. ඊළඟ එක අපි බලමු 2 ඒවා 4ක් 8කි. ඔන්න හොඳට කියවන්න දුවලා පුතාලා. 2 ඒවා 4ක් 8කි. එහෙනම් මේ මොකද්ද කියන්නේ? 2 ඒවා 4ක් නේද? මේකෙන් කියවෙන්නේ පුතේ 2 ගුණ වෙන්න ඕන කියලා නේද? ඔන්න එහෙනම් අපි 2 කියන සංකේතය ලියනවා. 2 ඒවා 4ක්. එහෙනම් අපි ලියනවා ගුණ කිරීමේ ලකුණ 4 කියන සංකේතය ලියනවා. 2 ගුණ කිරීම 4 4ක් 8කි කියනවනේ දරුවෝ. එතකොට මොකද කියන්නේ? අපි මෙතන ලියනවා සමානයි නේද? සොන්න අපේ සමාන ලකුණත් භාවිතා කරනවා. සමානයි 8 කියන සංකේතය යොදලා ලියන්න පුළුවන්. දැන් මේ විදියට දීලා තියෙන ප්‍රකාශනයක් අපිට ගණිතමය සම්බන්ධතා භාවිත කරලා ලියන්න පුළුවන්. දැන් ඔන්න මමනේ ලිව්වේ මෙච්චර වෙලා. ඔන්න දූල පුතාලටත් අවස්ථාව තියෙනවා. මාත් එක්කම ලියමු. දැන් ගෙදර ඉන්න අපේ දූල පුතාලා ඉක්මනට උත්තර ලියන්න ඕන පුළුවන් අය. දැන් පුළුවන් අපිට සංකේත භාවිතා කරලා ලියන්න නේද? පහත ප්‍රකාශන ගණිතමය සංකේත භාවිතා කර ලියමු. ඔන්න ප්‍රකාශන කීපයක් තියෙනවා. අපි බලමු පළවෙනි එක මගෙත් එක්කම ලියමු. 10 අඩු කිරීම 4. 10 අඩු කිරීම 4. කොහොමද? ඔන්න අපි 10 ලියනවා. 10 අඩු කිරීම නේද? අඩු කිරීමේ ලකුණ 4. ඔන්න අඩු කිරීම 4. ඔන්න ඕක අපිට ලියන්න පුළුවන් නේද? 10 අඩු කිරීමේ සංකේතය භාවිතා කරා. ඊට පස්සේ 4 කියන සංකේතය. ඊළඟට තියෙනවා දෙවැනි එක 27 බෙදීම 9. 27 බෙදීම 9. ඔන්න අපි 27 කියන සංඛ්‍යාව ලියනවා. 2 සහ 7 කියන සංකේත භාවිතා කළානේ 27 කියන සංඛ්‍යාව ලියන්නේ. එහෙනම් 27 බෙදීම නේද? ගණිත කර්මවල ඔන්න බෙදීමේ ලකුණ. බෙදීමේ ලකුණේ සංකේතය භාවිතා කරා බෙදීම 9. 9 කියන සංඛ්‍යාව ලියනවානේ. 9 කියන සංකේතය ලියනවා. තුන්වෙනි එක බලමුකෝ. 2ට වඩා 5 විශාල වේ. ඔන්න සංසන්දනයක් නේද? 2ට වඩා 5 විශාල වේ. ඔන්න අපිට මතක් වෙන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලම මොන ලකුණද? අසමානතා ලකුණ නේද? ඔන්න 2 කියන සංකේතය ලියනවා. ඊළඟට 2ට වඩා 5 විශාල වේ. එහෙනම් කවුද 2 තියෙන තැනට නේද කුඩා ලකුණ එන්න ඕන? එහෙනම් අසමානතාවයේ අපි කුඩා පැත්ත දානවා 2 තියෙන තැනට. එහෙනම් විශාල පැත්තේ කවද ලියන්නේ? අපි විශාල පැත්තට යොදනවා 5 කියන සංකේතය. හතරවෙනි එක බලමු. 13න් 4ක් අඩු කළ විට 9 වේ. ඔන්න ආයි පාරක් කියමු. 13න් 4ක් අඩු කළ විට 9 වේ. කොහොමද ලියන්නේ පුතේ? අපි 13 කියන සංඛ්‍යාව ලියනවා. 13 අඩු කිරීම 4 නේද? 13න් 4ක් නේ අඩු කරන්න තියෙන්නේ. 13 අඩු කිරීම 4 9 වේ. අන්න සමාන ලකුණ අපිට ඕන වෙනවා නේද? සමාන වෙනවා කීයටද? 13 අඩු කිරීම 4 සමානයි කාටද? 9ට නේද? ඔන්න ওই විදියට සරල ප්‍රකාශන අපිට ගණිතමය සංකේත භාවිතා කරලා ලියන්න පුළුවන්. අපි බලමු තව කීපයක්. මේක බලන්නකෝ වගන්ති ගැටලුවක් තියෙනවා නේද? සතියකට දින 7කි.
සති 6කට ඇති දින ගණන හිස්තැනක් ලෙස ප්‍රකාශ කළ හැකිය. සතියට දින කීයද? සතියට දින 7යි. අපි දන්නව නේද? සති 6කට ඇති දින ගණන. එහෙනම් මොකද කරන්න ඕන පුතේ? එක සතියකට දින 7යි. එහෙනම් ඒ වගේ සති 6කට ඇති දින ගණන මොකද කරන්න ඕන? 7 කියන සංඛ්‍යාව අපි ගුණ කරනවා. කීයෙන්ද? සති 6කටනේ අහන්නේ. එහෙනම් ඔන්න අපිට ලියන්න පුළුවන් 7 ගුණ කිරීමේ ලකුණ 6. අපි පිළිතුරත් ලියමු නේද? 7 ගුණ කිරීමේ ලකුණ 6 සමානයි. කාටද සමාන? 42 ලෙස ප්‍රකාශ කළ හැක නේද? ඔන්න සතියට දින 7කි. සති 6කට ඇති දින ගණන. එහෙනම් අපිට 7 ගුණ කිරීම 6 සමානයි 42 ලෙස ප්‍රකාශ කළ හැකිය. 6 වෙනි එක බලමු. නිවසකට සතියකට සහල් කිලෝග්‍රෑම් 5ක් අවශ්‍ය වේ නම් එම නිවසට මාසයකට අවශ්‍ය සහල් ප්‍රමාණය ගණිතමය සම්බන්ධතාවයකින් ඔන්න ගණිතමය සම්බන්ධතාවයකින් අපිට දක්වන්නලු නේද? පුතේ නිවසකට සතියකට ඕන සහල් කිලෝග්‍රෑම් 5යි. මාසයකට සති කීයක් තියෙනවද? අපි සාමාන්‍යයෙන් කියනවා මාසයකට සති 4ක් තියෙනවා කියලා නේද? එහෙනම් 5 කියන එක මොකද වෙන්න ඕන මාසයකට බලන්න. අපි 5 කියන සංකේතය ගුණ කරනවා. ගුණ කිරීමේ ලකුණ යොදනවා. ගුණ කරනවා 4ෙන්. අපිට පිළිතුර එනවා පුතේ කිලෝග්‍රෑම් 20යි කියලා. එහෙනම් ඔන්න ආයි කියමු. නිවසකට සතියකට සහල් කිලෝග්‍රෑම් 5ක් අවශ්‍ය වේ නම් එම නිවසට මාසයකට අවශ්‍ය සහල් ප්‍රමාණය ගණිතමය සම්බන්ධතාවයකින් 5 ගුණ කිරීම 4 සමානයි 20යි කිලෝග්‍රෑම් ලෙස දැක්විය හැකිය. ඔන්න එහෙනම් පුතේ අපි ගණිතයේදී භාවිතා වෙන සංකේත භාවිතා කරලා අපිට දැන් ගණිතමය සම්බන්ධතා ලියන්න පුළුවන්. අපි බලමුකෝ දැන් ඊළඟට මේ මොකද්ද මේ තියෙන්නේ කියලා. බලන්න අපි කවුරුත් දන්න අපි හැමෝම කැමති පොතක පින්තූරයක් තමයි මම මේ ගෙනාවේ. මඩොල් දුව නේද? අපි ගොඩාක් වෙලාවට අපි කියවලා තියෙනවා. කවුද පුතේ මේ මඩොල් දුව රචනා කරේ? මාටින් වික්‍රමසිංහ ශූරීන් නේද? මඩොල් දුව රචනා කරපු මාටින් වික්‍රමසිංහ ශූරීන්ට අපි කියනවා පුතේ මඩොල් දුවේ කතෘ කියලා. එහෙම නැත්නම් ඒකේ අයිතිය තියෙන කෙනා. එහෙම නැත්නම් ඒකට ඥාතිත්වයේ තියෙන කෙනාට අපි කියනවා ඒකේ කතෘ කියලා. එතකොට පුතේ මේ කතෘව ගොඩක් වෙලාවට අපි ගන්න පොතක මුල් පිට කවරෙම කතෘගේ නම සඳහන් වෙනවා. එතකොට කතෘ නොදන්න පොතත් අපේ සිංහලවල තියෙනවා නේද? මොනවාද අපි ගාව තියෙන කතෘ නොදන්න පොත්? මේ බලන්නකෝ ගිරා සංදේශය වගේ පොතක් ගත්තොත් දැන් මේ වගේ පොත් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. කතෘ අපි මේකට වචනයක් කියනවා කතෘ නොදන්නේවට. කතෘ අඤ්ඤාතයි කියලා කියනවා නේද? අපි කියනවා කතෘ අඤ්ඤාතයි කියලා. එහෙනම් දන්නේ නැහැ කියලා. පුතේ මේ වගේම ගණිතයේදීත් තියෙනවා අපිට ඉගෙන ගන්න අද අලුත් වචන දෙකක්. අපි බලමු මොනවාද මේ අලුත් වචන දෙක කියලා. කියවමු මාත් එක්කම. කියවන්න අමාරුයි නේද ටිකක්? ඥාත හා අඤ්ඤාත. කියවමු ආයි පාරක්. ඥාත හා අඤ්ඤාත. මොනවාද පුතේ මේ ඥාත හා අඤ්ඤාත කියලා කියන්නේ? අපි මුලින්ම බලමු මොනවාද මේ ඥාත කියන්නේ කියලා. ප්‍රමාණය දන්නා නියත අගයන් ඥාත නියත නම් වේ. ආයි පාරක් කියවමු. ප්‍රමාණය දන්නා නියත අගයන් ඥාත නියත නම් වේ. ප්‍රමාණය හරියටම දන්නවා ඒ වගේම අගය නියතයි නම් අපි ඒවට කියනවා ඥාත කියලා. අපි උදාහරණ කීපයක් බලමු පුතේ මේකට. ඔන්න පළවෙනි උදාහරණේ මම කියනවා සතියකට ඇති දින ගණන. සතියට ඇති දින ගණන අපි දන්නව නේද? අපි දන්නවා හරියටම සතියට දින 7ක් තියෙනවා කියලා නේද? ඒක වෙනස් වෙනවද? දැන් මේ සතියේ දින 7ක් තිබිලා ඊළඟ සතියේ දින 8ක් වෙන්නේ නෑනේ පුතේ. නියතයි නේද? නියතයි වගේම අපි ඒක දන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒක එහෙනම් සතියට ඇති දින ගණන කියන ප්‍රකාශය ඥාතයි කියලා කියන්න පුළුවන් නේද? තව එකක් බලමු අපි. ත්‍රිවීලයට ඇති රෝද ගණන. ත්‍රිවීලයට ඇති රෝද ගණන. ත්‍රිවීලයට රෝද කීයක් තියනවද? 3යි නේද? ත්‍රිවීල් කියන්නේ ඒකනේ නේද? එතකොට ත්‍රිවීලයට තියෙන රෝද ගාන වෙනස් වෙනවද පුතේ දවසින් දවස? නෑ, එකම අගයක් නේද? නියත අගයක් අපිට ලැබෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම අපි දන්නවා. දන්නා නියත නිසා අපි කියනවා ඒකට ඥාත කියලා.
තව එකක් බලමු. දවසකට ඇති පැය ගණන. දැන් අපි කාලේ පාඩම එහෙම ඉගෙනගෙන දූල පුතාලා හොඳටම දන්නවා නේද? පැය වලින් අපි ගණන් හදලානේ තියෙන්නේ. දවසකට පැය කීයක් තියෙනවද? දවසකට ඇති පැය ගණන පැය 24යි කියන එක අපි දන්නවා නේද? ඒක වෙනස් වෙනවද පුතේ? අද දවසේ පැය 24ක් තියලා හෙට වෙනකොට පැය 25 වෙන්නේ නෑ නේද? එහෙනම් දවසකට ඇති පැය ගණන වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම අපි දන්නා නියත. එහෙනම් දන්නා නියත නිසා අපි ඒවට කියනවා ඥාත නියත කියලා. ඔන්න දැන් ඥාත ගැන අපි දන්නවා. දැන් ඔන්න අඥාත කියන වචනේ ගැනත් දූල පුතාලට පුංචි ඉඟියක් ඇති නේද? එහෙනම් මේ ඥාත කියන එකේ විරුද්ධ පදේ වෙන්න ඕන නේද අඥාත කියලා දැන් ওই දූල පුතාලා හිතනවා ඇති. ඔව් පුතේ. එහෙනම් ඥාත කියන්නේ ප්‍රමාණය දන්නා නියත අගයන් කියලා මම කිව්වනේ. අපි දැන් බලමුකෝ මොනවාද අඥාත කියන්නේ? ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාත නියත නම් වේ. ආයි පාරක් කියවමු. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාත නියත නම් වේ. මේ මොකද්ද කියන්නේ? ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි අගය නියතයි. ප්‍රමාණය දන්නේ නැති නියත අගයක් නිසා අපි ඒවට කියනවා අඥාත නියත කියලා. ඔන්න බලමු අපි උදාහරණ කීපයක්. පළවෙනි එක. සිරිල් ළඟ ඇති මුදල. දැන් සිරිල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා ගාව යම්කිසි මුදලක් තියෙනවා. සිරිල් ළඟ ඇති මුදල සිරිල් අපි දන්නවද පුතේ? සිරිල් දන්නව ඇති නේද? අපි දන්නේ නැහැ. ගණන් කරනකම් අපි දන්නේ නැහැ. මේ මොහොත වෙනකොට ඒක අපිට එතකොට නොදන්න නියත අගයක්. එයා ගාව නියත අගයක් ඇති නේද? නියත මුදල් ප්‍රමාණයක් ඇති. එතකොට මේ මොහොත වෙනකොට ඒක අපි නොදන්නා නියත අගයන් නිසා අපිට පුළුවන් සිරිල් ළඟ ඇති මුදල අඥාතයක් කියලා කියන්න. තව එකක් බලමු අපි. ඔබේ පන්ති කාමරයේ දිග. ඔබේ පන්ති කාමරයේ දිග. දැන් ඔන්න දූල පුතාලගේ පන්ති කාමරේ මතක් කරගත්තොත් පන්ති කාමරයේ දිග වෙනස් වෙන්නේ නෑනේ පුතේ නේද? නියත අගයක් ඇති. හැබැයි අපි මැනලා බලනකම් මේ මොහොත වෙනකොට අපි මේක දන්නේ නැහැ. නොදන්නා නියතයක් නේද? අපි දන්නේ නැති නියතයක් නිසා අපි මේකට කියනවා මොනවා කියලාද? අඥාත නියතයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟ එක බලමු. අද දවසේ සමන්ගේ පොත් බෑගයේ බර. ඔන්න සමන් කියලා දරුවෙක් ඉන්නවා. දැන් අද දවසේ සමන් ගේන පොත් බෑගයේ බර. අපි දන්නවද? අපි දන්නේ නෑ නේද? නමුත් මේ මොහොත වෙනකොට අපි මැනලා බලනකම් අපි දන්නේ නැති නිසා අපිට කියන්න පුළුවන් මේක අඥාත නියතයක් කියලා. ඔන්න දැන් ආයෙ පාරක් බලමු පුතේ අපි ඉගෙන ගත්තු ටික. ප්‍රමාණය දන්නා නියත අගයන් ඥාත නියත නම් වේ. ප්‍රමාණය දන්නවා දන්න නියත අගයන් වලට අපි කියනවා ඥාත කියලා. ඥාත කියලා නේද? පුතාලට ඥාති ඉන්නවනේ නේද? ඥාතින්ව අපි අඳුරනවා. නෑදෑයෝ ඉන්නවනේ. ඒ වගේ තමයි ඔන්න මතක තියාගන්න පහසුයි. ඥාත කියන්නේ අපි දන්න නේද? දන්නා නියත අගයන්. නොදන්නා නියත අගයන් අඥාත නියත නම් වේ. දන්නේ නැති නියත අගයන් නේද? නියත අගයක් තියෙනවා. හැබැයි අපි ඒක දන්නේ නැති නිසා අපි ඒවට කියනවා අඥාත කියලා. අද පාඩමට එන්න කලින් පුතේ මම ගියා කඩේකට. ඔන්න ගියාම එතන තියෙනවා සීනි බෝලා හුරලා මෙන්න මේ වගේ බෝතල් දෙකක් තිබුණා. මම ඔන්න ඒකේ ඡායාරූපිකුත් අරගෙන ආවා. ඒ බෝතලය සහ බී බෝතලය කියලා මම මේ දෙක නම් කරනවා. පුතේ මේ ඒ බෝතලේ බැලු බැල්මටම අපිට පේනවා සීනි බෝල 5ක් තියෙනවා කියලා. හැබැයි ඔයා බලන්නකෝ බී බෝතලේ දිහා. බී බෝතලේ දිහා බැලුවට පස්සේ තියෙන සීනි බෝල ගාන අපිට ගණන් කරන්න පුළුවන්ද? බෑ. අපිට එකපාරට මේ මදිවට ලේබල් එකකුත් අලවලා නේද? මේකේ තියෙන ප්‍රමාණය අපිට ගණන් කරගන්න. එහෙම නැත්නම් කීයද කියලා කියන්න බෑ. හැබැයි නියත ප්‍රමාණයක් ඇති නේද මේකේ? නියත ප්‍රමාණයක් ඇති නේද? එතකොට එහෙනම් මේ වගේ අවස්ථාවක දැන් ඔන්න ප්‍රමාණය නොදන්නා නියත අගයක් සීනි බෝල ගන්න ප්‍රමාණය නොදන්නා නියත අගයක් මොනවාද එහෙනම් මේ? අඥාත නේද? ප්‍රමාණය නොදන්නා නියත අගයක් නිසා මේක අඥාතයක් කියලා හඳුන්වන්න පුළුවන්. පුතේ අපේ ගණිතයේදී මෙලෙස නොදන්නා නියත හෙවත් අඥාත නියත ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු ඒ කියන්නේ සිම්පල් A, සිම්පල් B, සිම්පල් C නේද? සිම්පල් XYZ ඕන තරම් නේද? ඉංග්‍රීසි හෝඩියේ තියෙන සිම්පල් අකුරු භාවිතා කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද අගේ අපි දන්නේ නැහැනේ මේ මොහොත වෙනකොට.
එහෙනම් දැන් කියමු බලන්න දූල පුතාලා B බෝතලේ තියෙන සීනි බෝල ගාන ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු භාවිතා කළා. B බෝතලේ ඇති සීනි බෝල ගාන නොදන්නා නිසා නේද? නොදන්නා නියතයක්. ඒ නිසා අපි එය y ලෙස නම් කරමු. මම මෙතනට y කියලා යොදාගත්තේ මම yට කැමති නිසා. පුතාලට කැමති අකුරක් යොදා ගන්න පුළුවන්. එතකොට අපි එහෙන නොදන්නා නිසා නියත අගයක් ඇති මේ yට අගයක් ඇති. නමුත් ඒක අපි නොදන්නා නිසා අපි මේ අවස්ථාවේක y කියලා නම් කරා. එතකොට පුතේ මෙන්න මේ විදියට නොදන්නා නියතවලට අපි දෙනවනේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් නේද? ඒකට අගයක් තියෙනවනේ. අගයක් පස්සේ අපිට පවරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඒක අඥාතයිනේ. එතකොට මෙලෙස යොදා ගන්න මේ අකුරු වලට අපි කියනවා පුතේ වීජීය සංකේත කියලා. අපි කියනවා වීජීය සංකේත කියලා. එතකොට පුතේ ගණිතයේදී වීජීය සංකේත විදියට ගොඩාක් සංකේත භාවිතා කරනවා. නමුත් අපේ පහසුවට අපි 6 ශ්‍රේණියේ දූල පුතාලාගේ පහසුවට නේද? අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු. හොඳට මතක තියාගන්න මේ වීජීය සංකේතෙට දැන් අපි සිම්පල් අකුරක් යොදනවා A කියලා කියමු. එතකොට අපි y කියලා මෙතනදී යොදුවන්නේ නේද? මේ අකුරට අගයක් තියෙනවා පුතේ. සංඛ්‍යාත්මක නිරූපණයක් තමයි එයා කරන්නේ. අගය වෙනුවට අපි අකුරකින් ඒක නිරූපණය කරනවා. වීජීය සංකේතකින් අපි ඒක නොදන්නා නිසා මේ අවස්ථාවේදී නිරූපණය කරනවා. ඔන්න මං ඔයාලටත් අවස්ථාවක් දෙනවා. දී ඇති ප්‍රකාශන සඳහා ඔබ කැමති වීජීය සංකේත යෝජනා කරන්න. ඔන්න මම ප්‍රකාශන කීපයක් දීලා තියෙනවා. දැන් දූල පුතාලත් මාත් එක්කම මේවට ඔයාලා කැමති වීජීය සංකේත යෝජනා කරමු. මං කැමති ඒවා තමයි මං අද අරගෙන ආවේ. දූල පුතාලට පුළුවන් කැමති වීජීය සංකේත වලින් මේ ප්‍රකාශන නිරූපණය කරන්න. අපි බලමු පළවෙනි එක. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොතේ ඇති වචන ගණන. දැන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පෙළ පොත ගත්තට පස්සේ පුතේ පෙළ පොතේ තියෙන වචන ගාන අපි දන්නවද? මේ අවස්ථාවේ අපි දන්නේ නැහැ නේද? ගණනකම් අපි දන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක අඥාත නියතයක්. අපි ඒක නිරූපණය කරන්න වචන ගාන නිරූපණය කරන්න වීජීය සංකේතයක් යොදා ගන්නවා. මම මෙතනදී සිම්පල් A කියන අකුර යොදාගත්තා. පුතාලට කැමති අකුරක් යොදා ගන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ ඇති ඔරලෝසු කණුවේ උස. දැන් පුතාලගේ ප්‍රදේශයේ ගොඩක් වෙලාවට ඔරලෝසු කණුවක් තියෙනවා. ඔරලෝසු කණුවේ උස අපි දන්නවද? නෑ. හැබැයි නියත අගයක් ඇති. මොකද දවසින් දවස උස යන්නේ නෑනේ නේද? එතකොට නියත අගයක් ඇති මේ ඔරලෝසු කණුවේ උස අපි දන්නේ නැති නිසා අපි ඒක වීජීය සංකේතකින් හඳුන්වනවා. මම මෙතනදී H කියන වීජීය සංකේතය යොදාගෙන ඔරලෝසු කණුවේ උස නිරූපණය කරනවා. ඔබ පාසලේ පුස්තකාලයේ ඇති පොත් ගණන. දැන් පුතාලගේ පාසලේ පුස්තකාලයක් තියෙනවනේ නේද? පුස්තකාලේ තියෙන පොත් ගණන අපි හරියටම දන්නේ නැහැ. නියත අගයක් ඇති නේද? නියත පොත් ප්‍රමාණයක් එතන ඇති. අපි ඒක හරියටම දන්නේ නැති නිසා අපිට පුළුවන් වීජීය සංකේතකින් ඒක නිරූපණය කරන්න. ඔන්න මම මෙතනදී සිම්පල් B කියන වීජීය සංකේතය යොදාගෙන පුස්තකාලයේ ඇති පොත් ගණන නිරූපණය කරා. 4 වෙනි එකත් බලමු. ඔබගේ පාසලේ ක්‍රීඩා පිට්ටනියේ දිග. දැන් පුතාලගේ පාසලේ ක්‍රීඩා පිට්ටනියක් තියෙනවා. ওই ක්‍රීඩා පිට්ටනිය දිග අපි දන්නවද? මේ මොහොත වෙනකොට අපිට මැනලා බැලුවොත් දිග මැනලා බැලුවොත් නම් දැනගන්න පුළුවන්. නමුත් මලනකම් අපි දන්නවද? නෑ. අපි දන්නේ නැති නිසා අපි ක්‍රීඩා පිට්ටනියේ දිග කියන එක අඥාතයක් වෙනවා. අපිට මේ අවස්ථාවේදී ඒක අඥාතයක් වෙනවා. එහෙනම් අපි ඒක හඳුන්වන්න වීජීය සංකේතයක් භාවිතා කරන්න පුළුවන්. ඔන්න මම මෙතනදී සිම්පල් M කියන සංකේතය යොදාගත්තා පාසලේ ක්‍රීඩා පිට්ටනියේ දිග කියන එක නිරූපණය කරන්න. ඔන්න දැන් පුතේ ඥාත ගැන දන්නවා, අඥාත ගැන දන්නවා. ඥාත වලට නම් අගයක් තියෙනවා නේද? අඥාත වල අගය හරියටම මේ අවස්ථාවේදී නොදන්නා නිසා අපි ඒක වීජීය සංකේතකින් හඳුන්වනවා කියලාත් දන්නවා. දැන් ඔන්න මන් දෙනවා පුංචි අභ්‍යාසයක්. බලමු දැන් මේ වගුව දිහා බලන්න හොඳට. ඥාත නියත හා අඥාත නියත පිළිබඳ දැනුම භාවිතා කරමින් පහත වගුව සම්පූර්ණ කරමු. ඔන්න දැන් මාත් එක්කම ඉක්මනට ලියන්න ඕන මේ වගුව. ප්‍රකාශනය අපි කියවමු මුලින්ම. සතියකට ඇති දින ගණන. සතියකට ඇති දින ගණන අපි කලිනුත් කතා කරා පුතේ මේ උදාහරණය නේද? අපි හරියටම දන්නවා නේද? දන්න නිසා අපිට මේක කියන්න පුළුවන් මේක ඥාතයක් නේද? සතියේ දවස් කීයක් තියෙනවද? දින
7ක් තියෙනවා. එහෙනම් අපි අගේ ලියනවා 7යි කියලා. දෙවෙනි එක බලමු. ඔබ නිවසේ ඇන්ටනාවේ උස. ඔබේ නිවසේ තියෙන ඇන්ටනාවේ උස. අපි හරියටම දන්නවද? අපි මැනලා බලනකම් අපි මේ මොහොත වෙනකොට දන්නේ නෑ නේද? දන්නේ නැති නිසා එහෙනම් ඔබ නිවසේ ඇන්ටනාවේ උස කියන එක අපිට මොකද්ද? අඥාතයක් නේද? ඔන්න අඥාතයක් හඳුන්වන්න අපි අගය හරියට දන්නේ අපිට පුළුවන් කැමැති වීචීය සංකේතයක් භාවිතා කරන්න. ඔන්න මම මෙතනදී උසක් නිසා H කියන වීචීය සංකේතේ භාවිතා කරා. පුතාලට කැමැති අකුරක් යොදා ගන්න පුළුවන්. තුන්වෙනි එක බලමු අපි. ඉංග්‍රීසි හෝඩියේ ඇති අකුරු ගණන අපි දන්නව නේද? හොඳටම දන්නවා. එහෙනම් මේක මොකන්ද? ඥාතයක් නේද? ඉංග්‍රීසි හෝඩියේ ඇති අකුරු ගණන ඥාතයක්. කීයක් තියෙනවද අකුරු? 26ක් තියෙනවා. ඔබේ පාසලේ ඇති සිසු මේස ගණන. ඔබේ පාසලේ තියෙන සිසු මේස ගණන. පුතේ දැන් සිසු මේස කිව්වම නියත අගයක් පාසලේ ඇති. නමුත් අපි හරියටම දන්නවද? මේ මොහොත වෙනකොට ගණන් කරනකම් අපි දන්නේ නැහැ. එහෙනම් ඒක අපිට අඥාතයක් නේද? එහෙනම් ඔබේ පාසලේ ඇති සිසු මේස ගණන අපිට කියන්න පුළුවන් අඥාතයක් කියලා. ඔන්න මම මේකට simple n කියන අකුර යොදාගත්තා. පස්වෙනි එක බලමු. මීටරයකට ඇති සෙන්ටිමීටර ගණන. පුතේ දැන් දිග පාඩම එහෙම ඉගෙනගෙන අපි හොඳටම දන්නවා මීටර සෙන්ටිමීටර ගැන නේද? එහෙනම් මීටරයට ඇති සෙන්ටිමීටර ගණන අපි දන්නවා. ඒක ඥාතයක් නේද? කීයක්ද තියෙන්නේ? මීටරයට සෙන්ටිමීටර 100ක් තියෙනවා. අද ලංකාදීප පුවත්පතේ ඇති වචන ගණන. අද දවසට ලංකාදීප පුවත්පතේ තියෙන වචන ගණන අපි දන්නවද? නෑ, ගණන් කරලා බලනකම් මේ මොහොත වෙනකොට අපිට ඒක අඥාතයක්. එහෙනම් අඥාතයක් නිසා අපි ඒකට වීචීය සංකේතයක් යොදා ගන්නවා. මම මෙතනදී simple R කියන වීචීය සංකේතය භාවිත කළා. දැන් පුතේ ඔන්න ඔයාලට ඥාත කියන්නේ මොනවාද? අඥාත කියන්නේ මොනවාද? දැන් අපි එදිනදා ජීවිතේ ඥාත දැක්කොත් මේ දේ ඥාතයක්. මේ අවස්ථාව ඥාතයක් කියලා අඳුර ගන්න ඕන නේද? එහෙනම් මේ දේ අඥාතයක් නේද? අඥාතයක් හඳුන්වන්න අපි යොදා ගන්නවා වීචීය සංකේතයක් කියලා අපි දන්නවා නේද? අපි බලමු ඉදිරියට යමුකෝ අපේ පාඩමේ. මෙන්න ඉන්නවා යාළුවෙක්. කවුද මේ ඉන්නේ? මෙයාගේ නම කසුන්. ඔන්න දැන් බලමු කසුන් මොකද්ද අපිට කියන්න හදන්නේ කියලා. කසුන් කියනවා කසුන් ළඟ අඹ ගෙඩි 6ක් ඇත. කසුන් ළඟ අඹ ගෙඩි 6ක් තියෙනවලු. කසුන්ට උමනා වෙනවා මේ අඹ ගෙඩියක ස්කන්ධය මැනගන්න. දැන් අඹ ගෙඩියක ස්කන්ධය නොදන්නා නිසා අඹ ගෙඩියක ස්කන්ධය දන්නේ නැහැනේ කසුන්. නොදන්නා නිසා කසුන් අඹ ගෙඩියක ස්කන්ධය simple m කියලා නම් කරනවා. එයා නම් කරනවා අඹ ගෙඩියක ස්කන්ධය simple m කියලා. දැන් ඔන්න ඊට පස්සේ කසුන්ට තරාදියක් එහෙම හම්බෙලා මේ කසුන් අඹ ගෙඩියක ස්කන්ධය මැනලා බලනවා. අපි බලමු කසුන්ට ආපු අගයන් මොනවාද කියලා. පළමු අඹ ගෙඩියේ ස්කන්ධය. ඔන්න පළවෙනි අඹ ගෙඩිය මැනලා බැලුවම ස්කන්ධය එනවා යාට ග්‍රෑම් 112යි කියලා. එතකොට මේ අවස්ථාවේ m මොකද වෙන්නේ? m කියන කෙනා ග්‍රෑම් 112ක් වුණා. මම පහසුවට පුතේ m1 කියලා දාගත්තා. මොකද පළමු අඹ ගෙඩියනේ. ඔන්න දෙවන අඹ ගෙඩියත් මැනලා බලනවා. දෙවන අඹ ගෙඩියේ ස්කන්ධය එනවා කසුන්ට ග්‍රෑම් 120යි කියලා. ග්‍රෑම් 120යි. එතකොට දෙවන අවස්ථාවේදී m මොකද වෙන්නේ? m2 කියලා මම මෙතනදී හැඳින්වුවා. m සමානයි ග්‍රෑම් 120ක් වෙනවා. තුන්වෙනි අඹ ගෙඩියේ ස්කන්ධය. තුන්වෙනි අඹ ගෙඩියේ ස්කන්ධය ග්‍රෑම් 100යි. එතකොට මේ අවස්ථාවේ කියන්නේ ඔන්න බලන්නකෝ තුන්වෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? ග්‍රෑම් 100ක් වෙනවා. හතරවන අඹ ගෙඩියේ ස්කන්ධය. හතරවෙනි අඹ ගෙඩියත් මැනලා බලනවා පුතේ ග්‍රෑම් 108යි. එහෙනම් m ට මොකද වෙන්නේ? m4 කියලා හැඳින්වුවා. m ට මොකද වෙන්නේ? m වල අගය ග්‍රෑම් 108ක් වෙනවා නේද? අපි බලමු පුතේ පස්වෙනි අඹ ගෙඩියේ ස්කන්ධය. ඔන්න පස්වෙනි අඹ ගෙඩියේ ස්කන්ධේ කසුන්ට එනවා ග්‍රෑම් 122යි. එහෙනම් පස්වෙනි අවස්ථාවේදී m 122 වෙනවා. හයවෙනි අඹ ගෙඩියත් මැනලා බලනවා. ඔන්න හයවෙනි අඹ ගෙඩියත් මැනලා බැලුවම කසුන්ට එනවා ග්‍රෑම් 118යි කියලා. එතකොට හයවෙනි අවස්ථාවේ නම් m හයවෙනි අවස්ථාවේදී m ට එනවා ග්‍රෑම් 118යි. මොකද පුතේ උනේ කසුන්ට? දැන් අඹ ගෙඩියක ස්කන්ධය තමයි බලන්න ඕන උනේ. නමුත් අඹ ගෙඩියට ස්කන්ධයට මොකද උනේ? විවිධ අගයන් ලැබුණා නේද? අඹ ගෙඩියක ස්කන්ධය සඳහා යාට විවිධ අගය ලැබුණා. එතකොට මම මේ ලැබුණු අගය ටික පුතේ
මේ ලැබුණු අගය ආරෝහණ පිළිවෙලට ලියනවා. ඔන්න බලන්නකෝ මම ආරෝහණ පිළිවෙලට ලියනවා. m සඳහා ලැබුණු අගය අපි දන්නවා ආරෝහණ පිළිවෙලට ගියාම කුඩා අගයේ ඉඳන් විශාල අගය වෙනකන් ඔන්න අපි ලිව්වා. දැන් මට දුවල පුතාලා උත්තර දෙන්න මෙතන තියෙන කුඩාම අගය කවුද? මෙතන තියෙන අඩුම අගය තමයි ග්‍රෑම් 100. වැඩිම අගය කවුද එතකොට? වැඩිම අගය ග්‍රෑම් 122. එතකොට පුතේ අඹ ගෙඩියක ස්කන්ධය m සඳහා ලැබුණු අගයන් ග්‍රෑම් 100 ඉඳන් ග්‍රෑම් 122 දක්වා විහිදුණා නේද? ග්‍රෑම් 100 ඉඳන් ග්‍රෑම් 122 තෙක් තියෙන විවිධ අගයන් ගත්තා නේද? 100 ඉඳන් 122 තෙක් විවිධ අගයන් ගත්තා අඹ ගෙඩියක ස්කන්ධය සඳහා. එතකොට පුතේ m හි අගය 100 සිට 122 තෙක් අගයවල විහිදී පැවතීම 100 සිට 122 තෙක් විහිදිලා පවතීම අපි කියනවා අගය පරාසය නම් වේ. අපිට කියන්න පුළුවන් අගය පරාසයක විහිදිලා තියෙනවා නේද? 100 සිට 122 තෙක් අගය පරාසයක මේ m කියන ස්කන්ධයේ විවිධ අගයන් ලැබිලා තියෙනවා. එහෙනම් අඹ ගෙඩියක ස්කන්ධය සඳහා විවිධ අගයන් ලැබුණා පුතේ අපිට. එතකොට ඒවා කිසියම් පරාසයක් තුල ලැබුණා නේද? කිසියම් පරාසයක් තුල ස්කන්ධය සඳහා විවිධ අගයන් ලැබුණා. දැන් ওই අඹ ගෙඩි වල කතාවත් හිතේ තියාගෙන අපි අංක අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ අලුත් වචනේ මොකද්ද කියලා බලන්න. මොකද්ද පුතේ මේ තියෙන්නේ? විචල්්‍ය කියවමු බලන්න. විචල්්‍ය මොකද්ද විචල්්‍ය කියලා කියන්නේ? අපි බලමු මොකද්ද මේ විචල්්‍ය කියලා කියන්නේ කියලා. කිසියම් අගය පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි රාශියක් විචල්්‍යයක් නම් වේ. ආයි පාරක් කියවමු. කිසියම් අගය පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි රාශියක් විචල්්‍යයක් නම් වේ. කිසියම් අගය පරාසයක් තුල විවිධ අගයන්, ඒ කියන්නේ ඕනම අගයක් ගන්න පුළුවන් කිසියම් අගය පරාසයක් තුල ඒ වගේ ඒවට අපි කියනවලු එහෙනම් විචල්්‍යයක් කියලා. පුතේ මේ විචල්්‍ය හඳුන්වන්නත් අපි භාවිතා කරනවා වීචීය සංකේත නේද? එතකොට මං කිව්වා අපේ පහසුවට වීචීය සංකේතවලදී අපි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණු භාවිතා කරනවා කියලා. දැන් මතක් කරන්න අර කසුන්ගේ අඹ ගෙඩි ප්‍රශ්නේ. මොකද උනේ? අඹ ගෙඩියක ස්කන්ධය වෙච්ච m සඳහා අපිට විවිධ අගයන් ලැබුණා නේද? කිසියම් පරාසයක් තුල විවිධ අගයන් ලැබුණේ කිසියම් පරාසයක් තුල නේද? එහෙනම් කිසියම් පරාසයක් තුල විවිධ අගයන් ලැබිච්ච නිසා අපිට කියන්න පුළුවන් අඹ ගෙඩියක ස්කන්ධය මොකක් කියලාද? විචල්්‍යයක් කියලා කියන්න පුළුවන් නේද? අඹ ගෙඩියක ස්කන්ධය කියන එක විචල්්‍යයක් කියලා කියන්න පුළුවන්. පුතේ ආයි බලමු මොකද්ද මේ විචල්්‍යයක් කියන්නේ කියලා. කිසියම් අගය පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි රාශියක් විචල්්‍යයක් නම් වේ. මේ රාශිය කියන වචනේට බය වෙන්න එපා පුතේ. දැන් අඹ ගෙඩියේ ප්‍රශ්නේ කියමු. මේ අඹ ගෙඩියක ස්කන්ධය කියන්නේ මේ අවස්ථාවේදී ස්කන්ධය කියන්නේ රාශියක් නේද? එහෙනම් අපි කියනවා විචල්්‍ය කියලා කිසියම් අගය පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි රාශියකට අපි කියනවා විචල්්‍යයක් කියලා. දැන් ඔන්න මම විචල්්‍ය වලට උදාහරණ කියපියකුත් සාකච්ඡා කරන්නම්. අපිට අලුත් වචනයන්නේ පුතේ මේක නේද? අපි බලමු පළවෙනි උදාහරණේ. ඔන්න මම කියනවා 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුගේ උස. 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුගේ උස. මේ පින්තූරේ ඉන්නවා වගේ නේද? 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් ගත්තොත් අපි නේද? ගොඩාක් මිටි ළමයි ඉන්න පුළුවන්, උස දරුවෝ ඉන්න පුළුවන්, එතකොට මධ්‍යම ප්‍රමාණය ඉන්න පුළුවන් නේද? විවිධ අගයන් වෙන්නේ. හැබැයි අගේ පරාසයක් තුල තමයි පුතේ මේ අගේ වෙනස් වෙන්නේ නේද? අඩි 2ක විතර දරුවෙක් ඉන්න විදියක් නැහැනේ 6 ශ්‍රේණියේ. එතකොට අඩි 6ක 7ක දරුවෙක් ඉන්නත් බෑනේ 6 ශ්‍රේණියේ නේද? කිසියම් පරාසයක් තුල විවිධ අගයන් ගන්නව නම් අපි කියනවා ඒක විචල්්‍යයක් කියලා. ඔන්න දැන් මේක විචල්්‍යයක් කියලා මං කිව්වනේ. 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුගේ උස. ඔන්න මම මේක වීචීය සංකේතයක් භාවිතා කරලා හඳුන්වනවා. මම මෙතනදී උසනේ නේද? හයිට් එකක් නිසා මම h කියන වීචීය සංකේතය භාවිතා කරා. පුතාලට කැමති අකුරක් මේ සඳහා යොදා ගන්නත් පුළුවන්. අපි බලමු පුතේ තව උදාහරණයක්. පොල් ගෙඩියක මිල රුපියල්. දැන් පුතාලා
අම්මලා තාත්තලාගෙන් අහලා බැලුවොත් අද දවසේ පොල් ගෙඩියක මිල ගණන් ඇහුවොත් අම්මලා තාත්තලා විවිධ පිළිතුරු ලබලා දෙයි නේද? දැන් එක වෙළඳ පොලක තියෙන මිල නෙමෙයි පුතේ තවත් වෙළඳ පොලද. ප්‍රදේශයෙන් ප්‍රදේශයට පොල් මිල වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම වෙළඳ පොලේ වෙළඳ සැලෙන්සලට නේද කඩෙන් කඩේට විවිධ මිල ගණන් තියෙන්න පුළුවන්. 60 80 නේද 75 ওই වගේ මිල ගණන් තියෙන්න පුළුවන්. එතකොට පුතේ මේ පොල් මිල වෙනස් වෙනවනේ නේද? එතකොට අද තියෙන මිල නෙමෙයි අපිට හෙට තියෙන්නේ. එහෙනම් වෙනස් වෙනවා. ඒ වගේම පරාසයක් තුල වෙනස් වෙන්නේ නේද? අපිට රුපියල් 10ට වගේ මේ දවස්වල පොල් ගෙඩියක් ගන්න පුළුවන්ද කොහෙන් හරි? බෑනේ නේද? එහෙනම් යම්කිසි පරාසයක් තුල දැන් අපි මේ දිනවල නම් රුපියල් 60 සිට 100 දක්වා පරාසය තුල පොල් මිල වෙනස් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් පොල් ගෙඩියක මිල කියන එක අපිට කියන්න පුළුවන් විචල්යක්. මම මෙතනදී පුතේ ඒක විචල්‍ය හඳුන්වන්න VGS සංකේතයක් භාවිතා කරනවා. මම මෙතනට යොදාගත්ත simple x. මගේ පුතාලට කැමති අකුරක් යොදාගෙන පොල් ගෙඩියක මිල කියන විචල්ය නිරූපණය කරන්න පුළුවන්. අපි යමු තවත් උදාහරණයක. කුඹුරක සිටින වී කුරුල්ලන් ගණන. අපි දන්නවා නේද කුඹුරක අස්වැන්න පැහැෙන කාලෙට නේද වී කුරුල්ලෝ එනවා. එතකොට වී කුරුල්ලෝ 100ක් විතර එන්නත් පුළුවන්. අස්වැන්න නැති කාලෙට වී කුරුල්ලෝ බිඳුවක් වෙන්නත් පුළුවන් නේද? කවුරුත් නැති වෙන්නත් පුළුවන්. එතකොට එන ගාන අපිට නිශ්චිතවම කියන්න පුළුවන්ද? දැන් අපි පළවෙනි පැයේ ගිහිල්ලා හිටියොත් පළවෙනි පැයේ ඉන්න වී කුරුල්ලෝ ගාන නෙමෙයි පුතේ. ඊළඟ පැයේදී අපිට දකින්න ඉන්නේ නේද? එහෙනම් මොකද වෙන්නේ? මේක විටින් විට වෙනස් වෙනවා. දවසින් දවස වෙනස් වෙනවා. යම්කිසි පරාසයක් තුල වෙනස් වෙන නිසා අපිට කියන්න පුළුවන් කුඹුරක සිටින වී කුරුල්ලන් ගණන කියන එක විචල්යක්. එතකොට මේ විචල්‍ය හඳුන්වන්න මේ අවස්ථාවේදී මම simple b කියන අකුර භාවිතා කරා. පුතාලට කැමති අකුරක් භාවිතා කරන්න පුළුවන්. දැන් ඔන්න එහෙනම් විචල්‍ය නියත නොවන අගයන් වලට විචල්‍ය කියනවා කිව්වා. කිසියම් පරාසයක් තුල විවිධ අගයන් ගන්නවා කියලා මං කිව්වා. දැන් ඔන්න ඔයාලට අවස්ථාව මන් දෙනවා ප්‍රකාශන කීපයක්. මට දැන් කියන්න ඕන මේ ප්‍රකාශන අතුරින් මොනවාද නියත මොනවාද විචල්‍ය කියලා මට දරුවෝ කියන්න ඕන. දැන් ඔන්න මාත් එක්කම උත්තර ලියමු බලන්න අපේ දරුවෝ ටික 6 ශ්‍රේණියේ. පළවෙනි එක බලමු අපි. සවිදි ෂඩශ්‍රයක ඇති පාද ගණන. සවිදි ෂඩශ්‍රයක ඇති පාද ගණන. පුතේ වෙනස් වෙනවද? සවිදි ෂඩශ්‍රය දවසින් දවස පාද ගාන වෙනස් වෙනවද? එහෙනම් අපි ෂඩශ්‍රය කියන්නේ නේද? වෙනස් වෙන්නේ නැහැ. නියත අගයක් නේද? අගය වෙනස් වෙන්නේ නැති නිසා අපිට කියන්න පුළුවන් මේක එහෙනම් නියතයක් කියලා. දෙවෙනි උදාහරණයට යමු අපි. පැයක් තුල පාරේ ගමන් කරන වාහන ගණන. ඔන්න අපේ දරුවෙක් තියලා අපි දැන් පැයක් පාරේ හිටගෙන ඉන්නවා. එතකොට ඉඳගෙන අපි කොමාරි පැය තුල යන වාහන ගාන ගණන් කරගන්නවා. ඊළඟ පැයේදී අපේ තව දරුවෙක් ඉඳගෙන පැය තුල යන වාහන ගාන ගණන් කරනවා. පුතේ එකම අගයක් ලැබෙනවද? නෑ වෙනස් වෙනවා නේද? දැන් අපි අද බලලා උදේ 9ට හෙට උදේ 9ට බැලුවත් මොකද වෙන්නේ? වාහන ගාන වෙනස් වෙනවා. නියත නෑ නේද? විචල්යක්. එතකොට යම්කිසි අගයේ පරාසයක් තුල වෙනස් වෙන නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් දෙවෙනි එකටත් උත්තරේ විචල්යක් කියලා. තුන්වෙනි එක අපි බලමු. ක්‍රිකට් කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගණන. පුතේ ක්‍රිකට් කියන්නේ අපි දන්නවා සම්මත ක්‍රීඩාවක් නේද? ක්‍රිකට් කියන්නේ සම්මත ක්‍රීඩාවක්. එතකොට ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරත් වෙන රටක සෙල්ලම් කරත් මේකේ සිටින ක්‍රීඩකයන් ගාන වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ නේද? එකම ප්‍රමාණයක් තමයි ඉන්නේ. එතකොට ක්‍රිකට් කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගාන නියතයක් වෙනස් වෙන්නේ නැහැ. හතරවෙනි එක අපි බලමු. මෝටර් රථයකට කොළඹ සිට නුවරට යාමට ගතවන කාලය. ඔන්න මෝටර් රථයකට අපි අද යනවා කොළඹ ඉඳන් නුවරට. අපි හෙටත් යනවා ඒ වෙලාවටම. නමුත් එකම කාලයක්ද ගත වෙන්නේ නැහැ. කාලය වෙනස් වෙනවා. මේක මගේ පුතාලටත් හිතන්න පුළුවන්. දැන් පුතාලා නිවසේ ඉඳන් පාසලට යනවා. එතකොට අද යන කාලය නෙමෙයි පුතේ හෙට යන්නේ නේද? වෙනස් වෙනවා නේද? යම්කිසි අගයේ පරාසයක් තුල වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන නිසා අපි කියනවා මේකත් විචල්යක් කියලා. වෙළඳ පොළ සහල් කිලෝවක මිල. ඔන්න දැන් මගේ දූල පුතාලා දන්නේ නැත්නම් අම්මලා තාත්තලාගෙන් අහලා දැනගන්න මේ දවස්වල කොහොමද සහල් කිලෝවක මිල. ඊට පස්සේ අහන්න ගිය සතියේ මිල. එතකොට ඊළඟ සතියේ තව මාසෙකින් බැලුවොත් මොකද වෙන්නේ? මේ සහල් මිල නිතර පුතේ වෙනස් වෙනවා නේද? එහෙනම් මේකත් අපිට කියන්න පුළුවන් විචල්යක් කියලා. අපි තව උදාහරණ කීපයක් බලමු. ඔන්න 6 වෙනි එක බලන්නකෝ.
කිලෝග්‍රෑමයට ඇති ග්‍රෑම් ගණන හරියටම දන්නවා නේද? වෙනස් වෙන්නේ නැහැ පුතේ නේද? 5 වසරේ ඉගෙන ගත්ත ගානම තමයි 6 වසරේට අවිල ඉගෙන ගනිද්දිත් නේද? කිලෝග්‍රෑමයකට ඇති ග්‍රෑම් ගණන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ඒක නියතයක් කියලා. 7 වෙනි එක බලන්නකෝ. ඇමරිකානු ඩොලරයක මිල රුපියල් වලින්. එතකොට පුතේ දැන් ওই රටින් ආපු කෙනෙක් ඔයගොල්ලෝ අහලා බලන්නකෝ ඇමරිකානු ඩොලරයක් අපි මාරු කරගන්න යනවා. එතකොට අද තියෙන මිල නෙමෙයි පුතේ හෙට දවසේ තියෙන්නේ. සමහර දවස්වල ඉහළ මිල ගණන් තියෙනවා ඩොලරයක මිල. සමහර දවස්වල කියනවා පහළ වැටිලා කියලා නේද? අපි ප්‍රවෘත්තිවලදත් අහලා තියෙනවා ඩොලරයක මිල ඉහළ ගිහිල්ලා ඩොලරයක මිල පහළ ගිහිල්ලා කියලා වගේ නිවේදන අපිට අහන්න පුළුවන්. එහෙනම් ඩොලරයක මිල පුතේ දෛනිකව ඒ කියන්නේ දවසින් දවස වෙනස් වෙනවා නේද? යම්කිසි අගය පරාසයක් තුල විවිධ අගයන් ගන්න නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් ඩොලරයක මිලත් විචල්යක් කියලා. මාර්තු මාසයට ඇති දින ගණන. මාර්තු මාසයේ දින කීයක් තියෙනවද? දින 31ක් තියෙනවනේ. පුතේ දැන් ගිය අවුරුද්දේ මාර්තු මාසෙට තිබ්බේ දින 31මයි මේ අවුරුද්දෙත් එහෙමයි නේද? දැන් මීට අවුරුදු 5කට කලින් බැලුවත් එහෙමයි. එහෙනම් මාර්තු මාසයට ඇති දින ගණන වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක නියතයක් කියලා. 9 වෙනි එක බලමු. ඇපල් ගෙඩියක ස්කන්ධය. ඇපල් ගෙඩියක ස්කන්ධය. අපි අඹ ගෙඩියක ස්කන්ධය මැන්නේ නේද? ඒ වගේ තමයි. ඇපල් ගෙඩි 10ක් ගත්තොත් ඇපල් ගෙඩියක ස්කන්ධය වෙනස් වෙනවා නේද? යම්කිසි අගය පරාසයක් තුල විවිධ අගයන් ගන්නවා. එහෙනම් ඇපල් ගෙඩියක ස්කන්ධයත් විචල්යක් වෙනවා. පාසලක එක් පන්තියේ සිටින සිසුන් ගණන. ඔන්න අපිට සමීපම උදාහරණයක්. පාසලක් ගත්තම ප්‍රාථමික පන්තිවල ඉන්න සිසුන් ගණන නෙමෙයි 6 7 8 පන්තිවල ඉන්නේ නේද? උසස් පෙළ පන්තියක් ගත්තොත් ඊට වඩා වෙනස්. එහෙනම් පාසලක දැන් 6 ශ්‍රේණියම ගමු. සමාන්තර පන්ති 3ක් තිබුණත් මේ තුනේ ඉන්න සිසුන් ගණන නියතයක් වෙනවද? නෑ නේද? වෙනස් වෙනවා. එහෙනම් අපි කියනවා පාසලක එක් පන්තියේ සිටින සිසුන් ගණනත් විචල්යක් කියලා. දැන් පුතේ ඔන්න ආයි පාරක් මතක් කරගමු අද මොනවාද ඉගෙන ගත්තේ කියලා. අපි මුලින්ම ඉගෙන ගත්ත සංකේත ගැන නේද? වචනකින් හරි වචන කීපයකින් හරි කියන්න පුළුවන් දෙයක් කෙටි කරලා දක්වන්න sannivedanaye පහසුවට අපි සංකේත භාවිතා කරනවා කියලා කිව්වා. එතකොට ගණිතයේදී භාවිතා වෙන සංකේත ගැනත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත අලුත් වචන දෙකක් ඥාත හා අඥාත නේද? මතකයි නේද? ඥාත කිව්වේ මොනවාද? ප්‍රමාණය දන්නා නියත අගයන් වලට අපි කිව්වා ඥාත කියලා. එහෙනම් ප්‍රමාණය නොදන්නා නියත අගයන් වලට අපි කියනවා අඥාත කියලා නේද? ප්‍රමාණය දන්නා නියත අගයන් ඥාත නම් වේ. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාත නියත නම් වේ. ඊට පස්සේ ඉගෙන ගත්තා අපි විචල්්‍ය ගැන නේද? මතකනේ අර කසුන්ගේ අඹගෙඩි ප්‍රශ්නේ නේද? කිසියම් අගය පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි රාශියක් විචල්යක් නම් වේ. කිසියම් අගය පරාසයක් තුල ඕනම අගයක් ගන්න පුළුවන් රාශියකට අපි කිව්වා විචල්යක් කියලා. එතකොට පුතේ අපි තව කතා කරා අඥාත නියත හා විචල්්‍ය වල සංඛ්‍යාත්මක අගය නිරූපණය කිරීම සඳහා බීජීය සංකේත භාවිතා කරනවා කියලා කිව්වා නේද? අපි අඥාත නියත හා විචල්්‍ය වල සංඛ්‍යාත්මක අගය මං කිව්වේ නේද? ඒගොල්ලන්ට සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. ඒ අගය නිරූපණය කරන්න අපි භාවිතා කරනවා පුතේ බීජීය සංකේත. දැන් මගේ 6 ශ්‍රේණියේ දුවල පුතාලට පෙළ පොතේ 18 වෙනි පාඩමේ සියලුම අභ්‍යාසවලට පිළිතුරු ලියන්න පුළුවන්. අභ්‍යාසවලට පිළිතුරු ලියලා එහෙනම් ඊළඟ පාඩම තුලින් අපිත් එක්ක නැවතත් සම්බන්ධ වෙන්න. එහෙනම් 18 වෙනි පාඩම අපි අද කතා කරේ. ඊළඟ පාඩමෙන් නැවතත් දුවල පුතාලා හමු වීමේ බලාපොරොත්තුවෙන් මං අදට සමුගන්නවා. ආයුබෝවන්.